ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් මෙම වැඩසටහනේදී අපි ඔබගේ අවධානය යොමු කරන්නේ උසස් පෙළ විභාගයේදී සිංහල විෂයට අදාළ වෙන ඉතාමත්ම වැදගත් ඒකකයක් සම්බන්ධව පැහැදිලි කිරීමටයි. උසස් පෙළ විභාගයේදී 12 ශ්‍රේණියට අදාළ නූතන පද්‍ය ඒකකයේහි නූතන කවිය හඳුනා ගැනීම කියන කාරණාවයි අද මෙම පාඩම මගින් අපි විමසා බැලීමට උත්සාහ දරන්නේ. එසේනම් අද මෙම පාඩම පුරාවට අපිත් එක්ක ඔබ රැඳී සිටියහොත් මෙම පාඩමට හොඳින් සවන් දෙමින් මෙම පාඩමේ තියෙන අංගයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තොත් අනිවාර්යෙන් ලකුණු සෑහෙන ප්‍රමාණයක් ඒකරාශී කරගන්නට පුළුවන් ඒකකයක් වන නූතන පද්‍ය ඒකකයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට එවැගේම හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙම වැඩසටහන ඔබට හේතුපාදක වෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් වැඩසටහනේ ආරම්භයේ පටන්ම හොඳින් අවධානය යොමු කරමින් අසාගෙන සිටින්නට ඕනේ. එහි තියෙන විශේෂ ඒකකයන් සනිට සටහන් කරගනිමින් ඔබ අහගෙන හිටියොත් ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා මේ වැඩසටහන. අපිට මෙම පාඩමට අවතීර්ණ වෙන විටම අපි හොයා බලනවා අපි උසස් පෙළ විභාගයේදී ඔබගෙන් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙන නිපුණතාව සහ නිපුණතා මට්ටම් පිළිබඳව. මේ ඒකකයේදී විශේෂයෙන්ම හඳුනාගන්නේ නූතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය හා එහි තියෙන සුවිශේෂතා හඳුනා ගන්න ඔබට පුළුවන් ද කියන එක සොයා බැලීම සහ නිර්දිෂ්ට පද්‍ය රස විඳින්මින් ਵਿਚාරය යෙදීමට ඔබ පෙළඹවීමට තමයි අපි මෙම වැඩසටහන කරන්නේ. ඒ වගේම ආදරණීය දුවේ පුතේ ඔබගේ මේ වැඩසටහන අවසාන වන විට අපි බලාපොරොත්තු වෙනවා මේ නිපුණතා මට්ටම් කවිය නම් සාහිත්‍යාංගයේ ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරන්න ඔබට පුළුවන්කම ලැබෙයිද කියන එක. ඒ වගේම නූතන කාව්‍ය සාහිත්‍යයේ ප්‍රභවය හා විකාශනය පිළිබඳව හොඳ සොයා බැලීමක් කරලා හොඳ අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්ද කියන එක තමයි අපි මේකෙදි සොයා බලන්නේ. ඔබ දන්නවා පද්‍ය සාහිත්‍යයේදී නූතන පද්‍ය සාහිත්‍ය ග්‍රන්ථ රාශියක් ඔබට පරිශීලනය කරන්නට තිබෙනවා. ඒ සියල්ල ඇසුරින් කොහොමද ඔබ ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්නේ කියන එක අපි මේ වැඩසටහනේදී හොයා බලනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේදී ඔබට නිර්වචන ඇසුරෙන් කවිය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්නට ඔබට බලාපොරොත්තු වෙනවා. ඔබ ගාවේ හැකියාව ඔබගේ තිබිය යුතුයි. මේ වැඩසටහන අවසන් වෙන විට ඔබට තියෙන්නට ඕනේ මේ හැකියාව. ඒ වගේම නූතන කාව්‍යයේ තියෙන මූලිකාංගයන් විස්තර කිරීමට පුළුවන්කම තියෙනවාද මේ නූතන කවියේ තියෙන විශේෂතා ඒකේ අංගයන්. ඒ වගේම නූතන සිංහල කාව්‍යයේ සමාරම්භය හා විකාශනය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නට ඔබට හැකියාව තිබෙන්නට ඕනේ මේ වැඩසටහන අවසන් වෙන විට. ඒ වගේම නූතන කාව්‍යයේ විවිධ අවදි හා ප්‍රවණතා හඳුන්වා දීමට අපිට හැකියාව තියෙනවාද කියන එකත් ඒ වගේම නූතන සිංහල කාව්‍ය සාහිත්‍යයේ විවිධ තේමා ආකෘති භාෂා ලක්ෂණ ඔබ දන්නවා මේ නූතන පද්‍ය කාව්‍ය කොයිතරම් පැතිරිලා තියෙනවද ඒ පැතිරිලා තියෙන මේ විශේෂතා ප්‍රබලතා විවිධාකාරයෙන් අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේවා කොයි විදිහටද අපිත් එක්ක තිබෙන්නේ කියන එක සොයා බැලීමට අපි මේ වැඩසටහන පාදක කරගන්නවා. ඒ වගේම මේ වැඩසටහනේදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පුරෝගාමී සිංහල කවීන් පිළිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවද කියන එක බලන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ විෂය සිංහල විෂය හදාරන ඔබට නූතන පද්‍ය ඒකකය කොයි ආකාරයකින්වත් අතහැර දාන්නට බෑ. මේ ඒකකය ඊටාම වැදගත් වෙන ඒකකයක්. එහෙනම් ඒකේ ආරම්භකම පාඩම තමයි අද අපි ඔබට කරන්නේ. මේ පළවෙනිම පාඩමෙන් ඔබ ලබා ගන්නා දැනුම, ඔබ ලබා ගන්නා අවබෝධය ඔබගේ නූතන පද්‍ය කියන ඒකකය සාර්ථකව ඔබේ හිත ඇතුළට දා ගැනීමට මේක හේතු වෙනවා. ඒ නිසා ඊටාම හොඳින් අවධානයෙන් අපි මේ පාඩමට එකතු වෙමු. හැබැයි ඒකට යන්නට කලින් මම ඔබට තව එක කාරණාවක් දැනුම් දෙනවා. ඒ තමයි අපේ මාතෘකාව පිළිබඳව ඔබ දන්නවා නූතන කවියේ මූලිකාංග දැන ගැනීම අනිත් අර තමයි නූතන කවියේ ප්‍රභවය හා විකාශනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි බලනවා. මේ ඒකකය ඇසුරෙන් උසස් පෙළ විභාගයේදී කෙබඳු වටිනාකමක් තියෙනවද කියලාත් අපි පොඩ්ඩක් සොයා බලනවා. මොකද අපේ දරුවෝ හරි ආසයි ලකුණු ලබා ගන්න.
මේ ලකුණු ලැබෙන විදිහ දැනගෙන වියතක් වෙන්න සමතෙක් වෙන්න ඔබ හරි ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නවා. එහෙනම් මේ ඒකකයෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්කම තිබෙන ලකුණු සංඛ්‍යාව අපි මදකට සොයා බලමු. පද්‍ය පන්තියක් රසාස්වාදය කිරීම අනිවාර්යයි. මෙම ඒකකයේදී ඔබට අනිවාර්යයෙන්ම අතහරින්නට බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ලකුණු 12ක් ලැබෙනවා. අපි ඉදිරි කාලයේදී තවත් වැඩසටහනකදී ඔබත් එක්ක කතා කරනවා කොහොමද මේ පද්‍ය පන්තියක් රසාස්වාදය කරන්න කියන එක. ඒ වගේම විචාර ප්‍රශ්නයක් සඳහා මෙහි නූතන පද්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් ලැබෙන විචාර ප්‍රශ්නයකදී ලකුණු 15ක් ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් එක්ක මුළු ලකුණු එකතුව ලකුණු 27ක් මේ ඒකකයෙන්. ලකුණු 100න් ලකුණු 27ක්. ඉතාම වැදගත්. ඔබට ගොඩාක් වැදගත් ඒකකයක් මේ. ඒ නිසා උසස් පෙළ විභාගයේට සිංහල විෂය හදාරන දරුදැරියෝ හොඳින් මේ කාලය වැය කරලා හොඳින් ඔබ මේ සවන් දෙන්න. සමහර විට ඔබ 13 ශ්‍රේණියේ ඉන්න දරුවෙක් නම් ඔබට පවා මේ ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. කොහොමද නූතන පද්‍ය ඒකකයේ ආරම්භය සහ ක්‍රම විකාශය සිද්ධ වෙලා තියෙන්නේ කියන එක දැනගන්න. අපි මුලින්ම සොයා බලනවා කවිය කියන කවියක් යනු කුමක්ද කියන එක නිර්වචන ඇසුරෙන් හඳුනා ගන්න. ඇත්තටම දුවේ පුතේ කාව්‍යය කවිය කියන වචනය ගත්තාම අපිට එකපාරට මතක් වෙන්නේ සිව්පද. අපේ සාහිත්‍යයේ ගද්‍ය කාව්‍ය අපිට හම්බ වෙනවා. පද්‍ය කාව්‍ය අපිට හම්බ වෙනවා. දෘශ්‍ය කාව්‍ය අපිට හම්බ වෙනවා. මිශ්‍ර කාව්‍ය ඒවා චම්පු කාව්‍ය අපිට හමු වෙනවා. එහෙනම් මේ සියලුම දේවල් කවි. නමුත් අපේ ඇත්තටම ගද්දෙන් ලියා තිබෙන දේ ගද්‍ය කාව්‍ය වෙනවා. හැබැයි පද්‍යෙන් ලියා තියෙන දේ තමයි පද්‍ය කාව්‍ය වෙන්නේ. මේ පද්‍ය කාව්‍ය ගායනා කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ගද්‍ය කාව්‍ය අපිට ගායනා කරන්නට බෑ. අපි කවිය සම්බන්ධයෙන් කරලා තියෙන නිර්වචන මොනවද කියලා හොයලා බලමු. අපිට පෙරදිග නිර්වචන මෙන්ම අපරදිග නිර්වචන රාශියක් හමු වෙනවා කවිය සම්බන්ධයෙන් කරලා තියෙන. පෙරදිග විචාරකයන්ගේ නිර්වචන, අපරදිග විචාරකයන්ගේ නිර්වචන ඔවුන් නිර්වචනය කරලා තියෙනවා. කොහොම මොකද්ද මේ කවිය කියන්නේ කියන එක. මේවත් ඔබ මතක තබා ගැනීම ඉතාම වැදගත්. මොකද ඔබගේ විචාර ප්‍රශ්නයකදී ඔබට පිළිතුරක් ලිවීමේදී ඔබගේ පාණ්ඩිත්වය ඔප්පු කර දැක්වීමට ඔබගේ හැකියාවන් පෙන්වීමට මේ නිර්වචන මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ තියෙන පෙරදිග නිර්වචන කිහිපයක් රමණීය වූ අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයි හැටියට ජගන්නාථ නම් පඬිවරයා කියලා තිබෙනවා. ඒ වගේම රසය ආත්ම කොටගත් වාක්‍ය කවිය බව විශ්වනාථයන් දක්වලා තියෙනවා. කාව්‍යං රසාත්මකං වාක්‍යම් කියන හැටියට විශ්වනාථයන් සඳහන් කරනවා රසය ආත්ම කොටගත් වාක්‍යය තමයි කවිය කියන්නේ කියලා. ඒ වගේම අර්ථ රසයේත් ශබ්ද රසයේත් මනා සුසංයෝගයේ කවිය බව රුද්‍රට නම් පඬිවරයා කියා දක්වලා තියෙනවා. එහෙනම් අපිට මෙතනදී මේ පෙරදිග ਵਿਚාරයන් වලදී අපිට පේනවා කවිය පිළිබඳ කොහොමද ਵਿਚාරය කරලා තියෙන්නේ කියලා. අපි අපරදිග නිර්වචන කිහිපයක් අපි බලමු. කවිය anu නිරුත්සාහකව ගලා යන ප්‍රබල හැඟුම් සමුදායක් කියලා දක්වන්නේ ප්‍රකට ඉංග්‍රීසි කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් දක්වලා තිබෙනවා. කවිය anu නිරුත්සාහකව નિરાයාසයෙන් නිරුත්සාහකව ගලා යන හැඟීම් සමුදාය කවියක් කියලා. ඊළඟට තව තැනක් කියනවා හොඳම වචන හොඳම පිළිවෙලට එකතු කිරීම කවියයි කියලා. ඒ වගේම පරිකල්පනයේ හා මනෝභාවයන්ගේ භාෂාව කවිය බව විලියම් ගැසල් මතක් කරන අතර නිර්වචනයක් හැටියට කාව්‍ය වනාහි සමස්ත ඥාන සම්භාරයේ පෘතුලත්වය හා සූක්ෂමාර්ථය වේ කියලා ග්‍රැහම් හෆ් මතක් කරලා තිබෙනවා. එහෙනම් ඔබට පුළුවන් මේ පෙරදිග ਵਿਚාරයන් දෙකක් අපරදිග ਵਿਚාරයන් දෙකක් පමණ ඔබ මතකයේ තබා ගත්තොත් ඔබට ඊටාත්ම වැදගත් වේවි නූතන පද්‍යයට ප්‍රවේශ වීම සඳහා. දැන් මම ඊළඟට යොමු වෙන්නේ නූතන පද්‍ය කියන්නේ මොනවද කියන එක කියන ප්‍රශ්නයට. ඇත්තටම ආදරණීය දුවේ පුතේ අපේ උසස් පෙළ විෂය හදාරන 90%ක්ම දරුවන්ගෙන් නූතන පද්‍ය anu මොනවාදයි කියලා ඇසූ විට හම්බ වෙන පිළිතුර ඊතරම් සුබදායී නැහැ. මොකද නූතන කියන වචනය අපේ කනට ඇහෙනකොටම අපිට හිතෙන්නේ නූතන කියන එකේ තේරුම තමයි මේ දැන් අද
වර්තමානයේ කියන එක තමයි ඔබට එකපාරට හිතෙන්නේ. හැබැයි නූතන පද්‍ය කියලා කියනකොට එහෙමනම් එක පැහැරම දරුවෙකුට උත්තරයක් දෙන්න හිතේ නූතන පද්‍ය කියලා කියන්නේ මේ අද ලියවෙන පද්‍ය. දැන් ලියවෙන පද්‍ය තමයි මේ නූතන පද්‍ය කියලා. නමුත් මේ නූතන පද්‍ය කියන ඒකකයේදී අපිට මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් තැනක ඉඳගෙන. අපිට හම්බ වෙනවා සිංහල සාහිත්‍යයේ අවදි. අපිට ඒකේ ප්‍රධාන අවදි දෙකක් වෙන් කරගත්ත හැකි මුළු සමස්ත සාහිත්‍යයම අපි අවදි දෙකකට වෙන් කරගන්නවා. ඔබ දන්නවා අනුරාධපුර අවදියේ ඉඳන් වර්තමානයේ තෙක් අවදි රාශියක් පසු කරගෙන අපි ඇවිල්ලා තියෙනවා. මේ අවදීන් අතරින් අපි වෙන් කරගන්නවා මේ අවදීන් සියල්ලම කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඒ අවදීන් දෙක තමයි එකක් පුරාතන අවදිය. අපි පුරාතන අවදිය කියලා කියන්නේ අනුරාධපුර යුගයේ අනුරාධපුර අවදියේ ඉඳන් මූලාරම්භයේ පටන් සෙන්කඩගල එහෙම නැත්නම් මහනුවර අවදියට එක්ම කාලවකවානුව අපි හඳුනා ගන්නවා පුරාතන අවදිය හැටියට. ඒ වගේම අන්නේ මහනුවර යුගයේ අගභාගයේ ඉඳන් මහනුවර අවදියේ අගභාගයේ ඉඳන් මේ වර්තමානයේ වෙනකම්ම කාලවකවානුව අපි හඳුනා ගන්නවා නූතන අවදිය හැටියට. ඔන්න හොඳින් ඔබගේ හිතේ තබා ගන්න සමස්ත සාහිත්‍යය අපි අරගෙන කොටස් දෙකකට බෙදා ගන්නවා පුරාතන අවදිය සහ නූතන අවදිය කියලා. එහෙමනම් මෙන්න මේ පුරාතන අවදිය කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩකට විමසා බලමු. ඒ තමයි අනුරාධපුර අවදිය, පොළොන්නරුව අවදිය, දඹදෙණිය අවදිය, කුරුණෑගල් අවදිය, ගම්පොළ අවදිය, කෝට්ටේ, සීතාවක සහ මහනුවර කියන මේ කාලවකවානුව අපි ඔබට වෙන් කරලා දෙනවා පුරාතන අවදිය හැටියට. ආදරණීය දුවේ පුතේ, ඔබ උසස් පෙළ සාහිත්‍ය හදාරද්දී මේ අනුරාධපුර අවදියේ සිට මහනුවර අවදියත් එක් වකවානුව තුළ ඔබට හමුවන සාහිත්‍ය සියලුම දේ පුරාතන සාහිත්‍ය හැටියට නම් කර ගැනීම කිසිදු ගැටලුවක් වන්නේ නැහැ. ඒ සියලුම දේ පුරාතන සාහිත්‍ය. අපි ඊළඟට යොමු වෙනවා. ඊළඟට අපි බලනවා නූතන අවදිය කියන්නේ මොකක්ද කියලා. අපි නූතන කවිය කියන එක අපිට මේකෙන් හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මොකක්ද නූතන කවිය කියන්නේ? නූතන අවධියට අයත් වෙන කවිය නූතන පද්‍ය හැටියට තමයි අපි හඳුනාගන්නේ. දැන් නූතන අවධිය කියලා කියන්නේ අපිට තේරෙනවා මහනුවර යුගයේ අගභාගයේ පටන් මේ වර්තමානය තෙක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ 19 වන සියවසේ ඇති වූ සාහිත්‍ය ප්‍රබෝධය සමග හටගත් නව සාහිත්‍ය ධාරාවක් හැටියට අපිට මේ හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි කවිය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගෙන තියෙනවා. ඊළඟට අපි දැන් දන්නවා නූතන කවිය කියන්නේ කුමක්ද? එහෙනම් නූතන කවිය කියලා කියන්නේ දරුවනේ අද ලියවෙන කවි නෙමෙයි. එහෙමනම් ඔබ මගෙන් අහයි යම් තැනකදී ඔබ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට අද ලියවෙන කවිය අයිති වෙන්නේ නැද්ද නූතන කවිය වලට කියලා? නෑ, එයත් අයිති වෙනවා. නූතන පද්‍ය හැටියට අපි හඳුනාගන්නේ නූතන යුගයේ ලියවිලා තියෙන පද්‍යයන් නූතන පද්‍ය බවක් මෙතනදී හඳුනා ගන්නවා. ඊළඟට අපි මේ නූතන කවිය ප්‍රධාන වශයෙන්ම කොටස් කීපයක් යටතේ බෙදා ගනිමින් හදාරීමට ලක් කරනවා. මෙහිදී නූතන කවියෝ කියලා අපෙන් හඳුනන්නේ නූතන කවියෝ හැටියට අපි හඳුනා ගන්න අය අපි ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ වර්ගීකරණය කරගන්නවා. තරංගයන් පහක් ඔස්සේ වර්ගීකරණය කරගන්නවා. දැන් බලන්න ඔබට තාම निराවුල්ව නිවැරදිව ඔබ නූතන කවිය කියන්නේ කොමක්ද කියලා හඳුනාගත්තා. එහෙනම් නූතන කවිය කියලා කියන්නේ නූතන යුගයේ ලියවිලා තියෙන කවිය. මේ නූතන කවිය අපි නැවත වාරයක් කොටස් පහකට බෙදා වෙන් කරගන්නවා. ඒ කොටස් පහ තමයි පළවෙනියටම අපි ඉන්නේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවියෝ, ඊළඟට කොළඹ යුගයේ දෙවෙනි තරංගයේ කවියෝ, ඒ වගේම හේලහාවිලියේ කවියෝ, ඒ වගේම නිසදැස් හෙවත් නිදහස් කවියේ ප්‍රථම තරංගය, එහෙම නැත්නම් නිදහස් කවියේ ද්විතීය තරංගයේ හෙවත් දෙවෙනි තරංගයේ හැටියට පහකට බෙදා ගන්නවා. निराවුල්ව මේ වර්ගීකරණය ඔබ කරගන්නට ඕනේ. නූතන කවිය කොටස් පහකට අපි බෙදාගෙන තියෙනවා. දැන් ඊළඟට අපි විමසා බලනවා කොළඹ කවියේ ප්‍රථම තරංගය. කොළඹ කවියේ ප්‍රථම තරංගයේ නිර්මාණකරුවෝ කවුද කියලා අපි
මතකට විමසා බලමු. මෙන්න මේ අය ඔබගේ මතකයට එනවද කියලා බලන්න. පියදාස සිරිසේනයන්, ඒ වගේම ආනන්ද රාජකරුණා, ටිබෙට් ජාතික ඉස්මාහිල් දීමි, ජී.එච්. පෙරේරා කියන කවියෝ අපි හඳුනා ගන්නවා කොළඹ කවියේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවියන් හැටියට. එතකොට ප්‍රථම තරංගයේ කවියන්ගේ නිර්මාණවල ලක්ෂණ ටිකක් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආදරණීය දුවේ පුතේ, මේ කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවිය ඔබ සමහර විටකදී ඔබට මෙය කියා දීලා ඇති, පහදා දීලා ඇති වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන කවියෝ හැටියට. මේ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන කවියෝ කවි පරපුර අරගත්තයන් පස්සේ ඔවුන්ගේ නිර්මාණවල පොදු ලක්ෂණයක් අපිට දක්නට ලැබෙනවා. අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම මේ අපේ රටේ සුදු අධිරාජ්‍යවාදීන්ට අපි යටත් වීම කරන කොටගෙන අධිරාජ්‍යවාදීන්ගේ වහලුන් භාවයට පත් වෙලා අපේ රට ඇතුළෙම සිංහල ජාතිය වහල් පිරිසක් බවට පත් වෙලා සිටිය කාලයක් තිබුණා. සුදු ජාතිකයින් 1815 උඩරට කිවිසුම මගින් පූර්ණ යටත් විද්‍යාවක් බවට අපිව පත් කර ගන්නවා. ඉන්දියාවේ ඇතිවෙන ජාතික ව්‍යාපාරයත් එක්කම ඒකත් සමගින්ම අපේ රටේ ජාතික ව්‍යාපාරයක් ඇති වෙනවා. විශේෂයෙන් මේ ජාතික ව්‍යාපාරයේ මගින් අපේක්ෂා කරපු දේ තමයි අපේක්ෂිත නිදහස පිළිබඳව සිහින මැවීම. ජාතියක් හැටියට වහල් භාවයට පත් වෙලා තවත් පිරිසකගේ වහලුන් පිරිසක් භාවයට පත් වෙලා ඉන්නේ නැතුව ස්වාධීනව නැගී සිටීමට ඉඩකඩ ප්‍රමාණය හිමි කර ගැනීම පිළිබඳ අවධානය යොමු වෙනවා. මෙන්න මේකෙදී ඇතිවෙන ජාතික ව්‍යාපාරයේ අංශයන් ගණනාවක් ක්‍රියාත්මක වෙන අතරතුරේ කලාව පැත්තෙන් මේට දායකත්වය ලබා දෙන පිරිසක් සිටිනවා. විශේෂයෙන්ම නීතිඥ ජෝන්ද සිල්වා වැනි අය නාට්‍ය පැත්තෙන් මේට දායකත්වය ලබා දෙද්දී පියදාස සිරිසේනයන් ඇතුළු පිරිසක් නවකතාව පැත්තෙන් මේ ජාතික ව්‍යාපාරයට ජනතාව පෙරමුණු ගත කරන්න ඉදිරිපත් වෙනවා. ඒකෙදි කවිය පැත්තෙන් ජනතාව අතරට මේ පණිවිඩය අරගෙන යාමේ භාරදූර වගකීම හිමි කර ගන්නවා මේ වැඩිහිටි පරම්පරාවේ නිර්මාණකරුවෝ. ඔවුන් තමන්ගේ නිර්මාණ ඇතුලේ විශේෂයෙන්ම සාකච්ඡා කරපු කාරණය තමයි දේශාභිමානය හා ජාත්‍ය අනුරාගය කියන දේ විශේෂයෙන්ම සාකච්ඡා වෙනවා. උන් මේ ජාතික ව්‍යාපාරයේම එක කොටසක් හැටියට මේ කවිය එකහව කර ගන්නවා. ඒ වගේම සමාජ ශෝධනය සහ සදුපදේශ ලබා දෙන්නට කවිය භාවිත කරනවා. ඒ වගේම ළමා පද්‍ය කර්ණයටත් ඔවුන් පෙළඹෙනවා. වගේම ආගමික භක්තිය ඇති කරවීමට කවිය යොදා ගන්නවා. දැන් බලන්න කොළඹ යුගයේ වැඩිහිටි පරම්පරාවේ නිර්මාණකරුවෝ හැටියට අපි දැක්කා පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, ටිබෙට් ජාතික ඉස්මාහිල් හිමි, ජී.එච්. පෙරේරා කියන කවියන්. මේ කවීන්ගේ වස්තු විෂය, ඔවුන්ගේ නිර්මාණවල වස්තු විෂය ගැන සලකා බලද්දී අපිට පේනවා ඔවුන්ගේ වස්තු විෂය සකස් වෙලා තියෙන්නේ කුමක් පැත්තෙන්ද? විශේෂයෙන්ම ජාතික ව්‍යාපාරය කියන එක සහ ළමා පද්‍යකරණය කියන කොටස් දෙක ඔබ මතක තියාගන්න. ඔබට තාමත් වැදගත් වේවි මේ කාරණා දෙක. ඊළඟට අපි බලනවා මේ කොළඹ කවියේ ප්‍රථම තරංගයේ භාෂාව ගැන සලකා බලද්දී. මේ කොළඹ කවියේ ප්‍රථම අධීරයේ කවීන්ගේ ඔවුන් ගොඩක් කලාවට පුරාතන පද්‍ය කාව්‍යයේ ආభాසය ලැබලා තියෙනවා. ඒ වගේම ආවේගාත්මක බස්වහරක්. විශේෂයෙන්ම දරුවනේ ඔබ දැක්කොත් එහෙම ටිබෙට් ජාතික ඉස්මාහිල් හාමුදුරුවන්ගේ නිර්මාණ ඇතුලේ කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස්නිදහස පිනිස සටනට සැරසෙන්නේ. ඉස්මොල තිබිය දිත් මේ ගැන නොසිතන්නේ ඇස් ගෙඩි වලට හෙන ගහලාද සියලුන්නේ කියලා. මම ආවේගශීලී බස්වහර. සමහර කෙනෙක් කිව්වා භික්ෂූන් වහන්සේ කෙනෙකුට ගැළපෙනවද? හාමුදුරුවන් වහන්සේ කෙනෙකුට ගැළපෙනවද මේ විදිහට ආවේගශීලී වෙන එක? එතකොට උන්වහන්සේ ඒකටත් උත්තරයක් දෙනවා. සහන ලැබෙන තුරු සිරිලක් දීපයට ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට නහන රුපුන් නහමින් යම ඉදිරියට මහන කමත් බණ දහමත් එයයි මට කියලා උන්වහන්සේ කඩබාන ආවේගශීලී. සමහර තැනකදී කම්මැලි කොල්ලනේ පොල් කටුගෙන අතිනේ ඵලයව හිඟමනේ වැනි
වචන යොදා ගනිමින් ඔවුන් මේ කවි කාව්‍ය කරන්නට යෙදුණා. නමුත් මෙහිදී තිබුණේ අවශ්‍යතාව තිබුණේ ජනතාවට අපේක්ෂිත නිදහස පිළිබඳව දැනුවත් කිරීම. ඇතැම් විට කටවහර යොදා ගැනීම අපිට දක්නට ලැබුණා. කටවහර කතා කරන භාෂාව වගේ භාෂාවක ජී.එච්. පෙරේරා කවියක් එහෙම අපිට නිර්මාණ අරගෙන බැලුවොත් එහෙම ළඟදී ඔය පලාතෙන් ඇවිල්ලා ලක්බිමේහි උපදින අය ඇතනම් කාර්යයක් මං කියන්නම්. මුලදී මේවා කීවේ නෑ කියා ඊට පස්සේ වැරදි කියනවාටයි දැම්ම මේවා කියන්නේ. දැන් බලන්න මේ සංවාදාත්මක භාෂාවක් තමයි මෙතනදී භාවිත කරේ. කටවහර භාවිත කරේ. රට බොහොම අසාරයි, ඉන්න උන්ගෙත් විකාරයි, පිටෝපේට සූරයි, කම්මැලි බාර දූරයි, ගතසිත නැත උත්සාහ, ආදී ඇත්තන් විලස්සා, එයින නොරට වැස්සාගෙන් හිඟා කෑම රිස්සා, පුටුව පිටම රස්සා, වෙන්ට නම්සේ පරිස්සා, වියේතුව සුදුස්සා, වීමහෙන්ට ලිස්සා. මේ පරිලෝක පණිවිඩයක් පද්‍ය පන්තියේදී ජී.එච්. පෙරේරා සූරීන් තමන්ගේ පද්‍ය වහර කටවහරට සමානව යොදපු ආකාරය. ඒ වගේම ළමා පද්‍ය කර්ණයේදී සුකනම්ම සරල භාෂාවක් තමයි භාවිත කරේ. මේ වැඩිහිටි පරම්පරාවේ නිර්මාණකරුවෝ ළමා පද්‍ය කර්ණයට එළඹෙනවා. එහිදී ඔබ තාම හොඳින් දන්නවා රන් පිඟාන ලෙස වටකුරු, දිලිහිතේන අයුරු, හඳ හාමියේ කිරිත් පැණිත් දියෝ ළමා පද්‍ය කර්ණය. සමන් පිච්ච මල්ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ රහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. මෙහිදී ළමා පද්‍ය කර්ණයේදී තාම සුකනම්ය පඬිතප්‍රිය වචනමාලාවක් භාවිත කරනවා පුරාතන කාව්‍ය ආభాසය ලබාගෙන වැඩිහිටියන්ට කරන නිර්මාණවලදී. නමුත් මෙතනදී අපිට පේනවා තාම සුකනම්ය භාෂාවක් කොළඹ කවියේ ප්‍රථම තරංගයේ කවියෝ භාවිත කරලා තියෙනවා කියන්නේ. ඒ වගේම සංකල්ප රූප භාවිතය ගත්තොත් සංකල්ප රූප කියලා කියන්නේ ඇත්තටම දරුවනේ අපේ මනසෙහි චිත්ත රූපමවන දෙය. ඔබ ටිකක් වැඩිපුර හදාරනවා නම් විමල් දිසානායකයන් කියනවා සංකල්ප රූපයක් කියන දේ ඊටාම හොඳින් පැහැදිලි කරලා දෙනවා. කවියා පාඨකයාගේ පසිඳුරන් මගින් ඔහුගේ මනසට පිවිස මනසෙහි භාවමය ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වෙන වාක් චිත්‍රයේ සංකල්ප රූපයක් කියලා තමයි විමල් දිසානායකයන් මෙය පෙන්වා දෙන්නේ. අපිට එච්චර මතක තියාගන්නට බැරි නම් අපි සංකල්ප රූපයක් කියන්නේ කුමක්ද කියන එක හොයා බලන්නට පුළුවන්. අපගේ සිත තුළ චිත්ත රූපයක් ඇති කරන චිත්ත රූපයක් මවන එකක් නම් සංකල්ප රූපයක්. එහෙනම් මේ සංකල්ප රූප අපිට මවන්නේ උපමා මගින්, රූපක මගින්, උත්ප්‍රේක්ෂා මගින්, උත්ප්‍රාස මගින් සහ සංකේත මගින්. මෙබඳු ආකාරයෙන් තමයි අපිට සංකල්ප රූපයන් ගොඩනගන්නේ. ඒට අපි දකිනවා මේ කොළඹ කවියේ ප්‍රථම තරංගයේ අයගේ පැරණි කවි සමයානුගත සංකල්ප රූප භාවිතයක් උපමා ආදී දේවල් ගත්තේ පැරණි කවියෙන් අරගත්තේ. නමුත් ළමා පද්‍ය කර්ණයේදී මනසට ගෝචර වෙන මම ඔබට කලින් මතක් කරා උපමා කළේ රාම්පිගාන ලෙස වටකුරු ටික්කි ටිකිරි සුරතල්ලද රියක් වගේ කැකිරිසිනා වෙන් බැසා ගමන අගේ මේ වගේ කත්තහන් පස්සේ ගඟ කියන පද්‍ය පන්තියේදී ආනන්ද රාජ කරුණා යොදාගත්තේ මෙබඳු සංකල්ප රූපයන්. එවිට අපිට පේනවා ඒ වගේම තව තැනකදී පැරණි කවියා සමයානුගතව බෑයිව සන්නට අම්මෙනි පෙම්බර ලංකා මාසිත ගින්නෙහි ලුණුමෙන් පුපුරන්නේ කෝප විකාරයෙන්. දැන් මෙතන ගින්නෙහි ලුණුමෙන් පුපුරන්නේ කෝප විකාරයෙන් කියන තැන කවියා භාවිත කරලා තියෙන්නේ පැරණි කවි සමයානුගතව ගත්ත උපමාවක් භාවිත කරලා තියෙනවා. එහෙනම් අපිට පේනවා ඒ වගේම ආකෘතිය ගත්තයන් පස්සේ බොහෝ වෙලාවට කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවීන්ගේ නිර්මාණ කොළඹ කවියේ ප්‍රථම තරංගයේ කවීන්ගේ නිර්මාණය අරගත්තයන් පස්සේ පුරාතන කාව්‍ය සම්ප්‍රදායේ ආభాසය තමයි ලබාගෙන තියෙන්නේ. ඒ වගේම ළමා පද්‍ය කර්ණයේදී තාම සරල ආකෘතියක් යොදාගත් ආකාරයක් අපිට පේනෙන්නට තිබෙනවා. එහෙනම් මම හිතනවා ඔබට හොඳින් වැටහෙන්නට ඕනේ දැන් ඔබ වෙනම වෙන් කරගන්න ඔබ කෙටි සටහනක් සකස් කරගන්න ඔබගේ අවබෝධයේ පහසුව සඳහා අපි කවිය කියන්නේ මොකක්ද කියන එක බලලා ඊළඟට අපි බලනවා කොළඹ යුගයේ ප්‍රථම තරංගයේ කවියෝ කවුද කියලා බැලුවා. ඒ කවීන්ගේ වස්තු විශේෂ කොහොමද ගිහින් තියෙන්නේ? සංකල්ප රූප භාවිත කරලා තියෙන්නේ කොහොමද? ඔවුන්ගේ ආකෘතිය කොහොමද ගිහින් තියෙන්නේ කියන එක තමයි අපි මේ සොයා බැලුවේ. අපි ඊළඟට එනවා කොළඹ යුගයේ දෙවෙනි තරංගයේ කවීන් පිළිබඳව හැදෑරීමට ලක් කරන්නට.
මේ ඔබ දකින්නේ කොළඹ යුගයේ දෙවෙනි තරංගයේ කවීන් හැටියට අපට හමුවන නිර්මාණකරුවෝ. පී.බී. අල්විස් පෙරේරා කවියා, කේ.එස්. කවිය කියපුවාම ඔබ සමහර විට දන්නවා ඇති සාගර පලන්සූරිය තමයි කේ.එස්. බවට පත් වෙන්නේ. කලල්ලැල්ලේ ආනන්ද සාගර කියන නම තමයි කේ.ඒ.එස්. හැටියට කෙටි කර ගැනීමෙන් ඔහු ගිහි බවට පත් වෙනකොට කේ.එස්. කවිය බවට පත් වෙන්නේ. ඒ වගේම විමලරත්න කුමාරගමයන් අපිට ඉතාමත්ම වැදගත් වෙන දෙවෙනි තරංගයේ කවියෙක් එච්.එම්. කුඩලිගම කවියා. ඒ වගේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. ඔබට මීට අමතරව මීමන ප්‍රේමතිලක වගේ කවියන් සිහිපත් වෙනවා ඇති. මේ කවි පරම්පරාව මේ කවිය තමයි අපි හඳුනාගන්නේ කොළඹ යුගයේ දෙවෙනි තරංගය නියෝජනය කරන කවි පරපුර හැටියට. මේ කොළඹ යුගයේ දෙවෙනි තරංගයේ කවින්ගේ නිර්මාණවල ලක්ෂණ ටික අපි වෙනම හොයා බලන්නට ඕනේ. ආදරණීය දුවේ පුතේ ඔබ වෙනමම පැහැදිලිව මතක තියාගන්න. අපි දැන් එළඹෙන්නේ කොළඹ යුගයේ දෙවෙනි තරංගයට. මේ කොළඹ යුගයේ දෙවෙනි තරංගයේ කවි පරපුර නිර්මාණය වෙන ක්‍රමවේදයක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ රටේ නිදහසට පෙර වකවානුව තුළ මුහුදුබඩ පළාත් ආසන්නයේ ඇතිවෙන ක්‍රිස්තියානි පාසල් පද්ධතියක් ඇති වෙනවා. මේ පාසල් පද්ධතියේ ක්‍රිස්තියානි ආගම උගන්වන අතරතුරේ ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන්නට පටන් ගන්නවා. මේට සමගාමීව අපේ සිංහල පාසල් වලත් නාගරික පාසල් වල ජනප්‍රිය පාසල් වල සිංහල අධ්‍යාපනය ලබා දෙන අතරතුරේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ හේතු දෙක කේන්ද්‍ර කර ගනිමින් අපේ රටේ ගමෙන් නගරයට ඇදී ගිහිල්ලා විවිධ පාසල් වල අධ්‍යාපනය ලැබපු අයට අවස්ථාවක් හිමි වෙනවා බටහිර සාහිත්‍ය හදාරන්නට. මෙන්න මේ බටහිර සාහිත්‍ය හදාරන විට ගමෙන් නගරයට සංක්‍රමණය වෙච්ච දරුවාට බටහිර සාහිත්‍ය නිර්මාණ විශේෂයෙන්ම වර්ඩ්ස්වර්ත් වගේ කවියන්ගේ නිර්මාණ එහෙම නැත්නම් අපි ගත්තාම තවත් මේ බටහිර කවියන්ගේ නිර්මාණ ඇතුලේ ඔවුන් සෞන්දර්යවාදී ලක්ෂණත් ඒව තිබිච්ච සෞන්දර්ය ලක්ෂණත් එක්ක ඔවුන් ගමෙන් නගරයට ගිය දරුවා විශේෂයෙන් බැඳෙනවා මෙම පද්‍යත් සමග. එහෙනම් ඔවුන් තුල වැඩි නඹුරුතාවක් වැඩි ඉල්ලුමක් මෙම කවියට ඇති වෙනවා. දැන් මදක් සිතා බලන්න විශේෂයෙන්ම මේ බටහිර කවිය බටහිර රොමැන්ටික් කවිය කියන කවිය ගත්තොත් එහෙනම් මේ රොමැන්ටික් කවි කලාව කියන එක ඇති වෙන්නේ කාර්මික විප්ලවයේ ඇතිවීමත් සමගින් අපරදිග ඇති වෙන දරුණු කාර්යබහුල භාවය. මේ කාර්යබහුල භාවයත් එක්ක මිනිසුන්ට නිදහස් වෙන්නට ඉඩකඩක් හැටියට තමයි මේ කවිය ඇති වෙන්නේ. නමුත් මේ කවි හදාරන ගමෙන් නගරයට සංක්‍රමණය වෙච්ච දරුවාට මේ කවි තුල පුදුමාකාර තමන්ගේ ගමත් එක්ක බැඳිච්ච බවක් තිබෙනවා. ඒ නිසා මේ කවීන් වැඩි වැඩියෙන් මේ නිර්මාණ හදාරන්න පටන් ගන්නවා. එහෙනම් ඔබ මතක තියාගන්න කොළඹ යුගයේ දෙවෙනි පරපුරේ කවීන් අපි එක පැත්තකින් ඕන්ට රොමැන්ටික් කවීන් කියලා කියනවා. සෞන්දර්යවාදී නිර්මාණකරුවෝ කියලා කියනවා. මේ සෞන්දර්යවාදී නිර්මාණකරුවෝට පත් වෙන්නේ මේ බටහිර සෞන්දර්යවාදී කවියට ඔවුන් දැඩි නැඹුරුවක් ආසක්ත බවක් දක්වන නිසා. ඔවුන්ගේ වස්තු විශේෂ සකස් වෙලා ගිය ආකාරය ගත්තොත් එහෙම ප්‍රේමය, ස්වභාව සෞන්දර්යය, සමාජ අසාධාරණය, පිටිසර සිරියාව, ගැමි කතා හා ගැමි චරිත කවියට නැගීම තමයි මේ වැඩි අපිට දක්නට ලැබෙන්නේ. ගැමි පරිසරය ගැන අපි මේ නිර්මාණවලදී වැඩියෙන් දක්නට ලැබෙනවා. පිටිසර සිරියාව වුණ අගය කරනවා. කේ.එස්. කවියාගේ සුදෝසුදු පද්‍ය පන්තිය ගත්තොත් එහෙම ඒ පද්‍ය නිර්මාණය ඇතුලේ අපිට පිටිසර සිරියාව පිළිබඳව කටුරද මඩ වගුරු වල ඇති මානෙල් ඕලු මැණිකගේ මුහුණ ගැන කතා කරනවා. මේ ඕලු පරදින ආකාරය ගැන කියවෙනවා. ඒ වගේම ඔබට નિયમિત පද්‍ය පන්තියක් ඇතුළෙත් අපිට හම්බ වෙනවා සිරිමලියක් පිළිබඳව, ඇයගේ තිබෙන ගමන් විලාසයන් පිළිබඳව ඒ අගය කිරීම සිද්ධ කරන්නට මේ සෞන්දර්යවාදී නිර්මාණ ඇතුළේ තිබිච්ච ඉඩකඩ නිසාවෙන් තමයි ඔවුන් මේ විදිහේ නිර්මාණයන් කරන්නට පෙළඹුණේ. ඒ වගේම ප්‍රේමය, ස්වභාව සෞන්දර්ය වැනි දේ තමයි මොවුන්ගේ නිර්මාණ තුළ වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ. එහෙනම් අපි බැලුවේ දැන් කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුරේ කවියෝ අරගත්තයන් පස්සේ ඒ කට්ටියගේ වස්තු විශේෂ සකස් වෙච්ච ආකාරය අපි මේ බලන්නේ. ඒ වගේම භාෂාව ගත්තයන් පස්සේ
අපි දැක්කේ කොළඹ යුගයේ වැඩිහිටි පරම්පරාවේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුලේ ඔවුන්ගේ භාෂාව කිසියම් ආවේගශීලී බවක් තිබුණා. මොකද ඒ තුල විරෝධාකල්ප බාහුල්‍යයක් තිබුණා. මේ විරෝධාකල්ප ප්‍රකාශ කරන්නට ඔවුන් යොදාගත්තේ ටිකක් රළු භාෂාවක්. නමුත් කොළඹ යුගයේ දෙවෙනි තරංගයේ කොළඹ කවියේ දෙවෙනි තරංගයේ නිර්මාණකරුවන්ගේ භාෂාව හැසිරීම දිහා බලපුවාම ඔවුන්ගේ භාෂාව හසුරුවලා තියෙන්නේ ඊටාම සරල බස් සහරක් ඔවුන් භාවිත කරනවා. මේ භාෂාව බැලුව බැලමටම පොඩි වාර්තාරූපී බවකුත් පේන්නට තියෙනවා. නමුත් ඒ වාර්තාරූපී බවින් ඔබටගේ ධ්වනිතාර්ථයන් මේකේ තියෙනවා. ඒ වගේම సౌందర్యාත්මක වදන් වලින් යුක්ත වීම මේ නිර්මාණ ඇතුලේ චන්ද්‍රරත්න මානවසිංහන්ගේ වගේ නිර්මාණ අරගෙන බැලුවොත් එහෙම ඔවුන්ගේ වචන යෝජනය ගත්තාම ඊටාම හෘදයග්‍රාහී වචනාවලියක් ඔවුන් මේක කවිය හෘදය සංවාදයක් බවට පත් කර ගැනීම තැනට ඇවිල්ලා තිබෙන විදිහට වචන භාවිත කරනවා. සමහර තැනකදී මේ කොළඹ කවියේ දෙවෙනි තරංගයේ කවියෝ ජනකවි ආවාසය ලැබලා තියෙන අවස්ථාව අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් තැනකදී නව අත්හදා බැලීම් දැක්වීම නව ප්‍රවණතාවක් හැටියටත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම අපි කොළඹ කවියේ දෙවෙනි තරංගයේ කවීන්ගේ සංකල්ප රූප භාවිතය ගත්තොත් එහෙම ඔවුන් නවතම සංකල්ප රූප භාවිත කරනවා. ඒ කියන්නේ ඔවුන් සංකල්ප රූප භාවිත කරද්දී විශේෂයෙන්ම අපිට හමු වෙන එක දෙයක් තියෙනවා මේ අලුත් උපමා හොයන්නට ගියාම අලුත් රූප හොයන්නට ගියා. සාම්ප්‍රදායික උපමා වලින් බැහැර වෙලා නව්‍ය උපමා භාවිත කරන්නට ගිය අවස්ථාවන් අපිට හම්බ වෙනවා. ඒ වගේම කොළඹ කවියේ දෙවෙනි තරංගයේ කවීන් මේ නව උපමා හොයන්නට ගිහිල්ලා අතරමං වෙච්ච අවස්ථාවනොත් ඔබට සමහර විට මතකයේ ඇති කියලා අපි විශ්වාස කරනවා. එහිදී උචිත උපමා භාවිත නොකර අනුචිත උපමා භාවිත කිරීම නිසා කවියේ තියෙන රසයේ හීන වී යාමට බලපාපු අවස්ථාවනුත් අපිට හම්බ වෙනවා මෙතනදී. එහෙනම් අපි ඔන්න දැන් දෙවෙනි තරංගයේ කවින්ගේ නිර්මාණ දිහා බලනකොට ඕන් සංකල්ප රූප භාවිත කරද්දී කොහොමද කරේ නවතම සංකල්ප රූප භාවිත කරනවා බටහිර රොමැන්ටික් කවිවල දක්නට ලැබෙන සංකල්ප රූප භාවිත කරනවා. ඒ වගේම ආකෘතිය පැත්තෙන් ගත්තයන් පස්සේ දෙවෙනි තරංගයේ කවින්ගේ ආකෘතිය බොහෝ විට අපිට දක්නට ලැබෙන්නේ සිව්පද ආකෘතිය අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම දෙපද ආකෘතිය අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම ගී ආකෘතිය අපිට දක්නට ලැබෙනවා. ඊළඟට අපිට හම්බ වෙන කොළඹ යුගයේ කවීන් අතර තව කවි පරපුරක් තමයි හෙළහවුලේ කවි පරම්පරාව. ඇත්තට මේ හෙළහවුල කියන කවි පරම්පරාව බිහිවීම විශේෂයෙන්ම මොවුන් භාෂාවේ තියෙන සුසර රිද්මයන් හොයාගෙන ගිය. එහෙම නැත්නම් අපි කියනවා මේ භාෂාවේ ව්‍යාකරණය පිළිබඳව භාෂාවේ තියෙන අනන්‍යතා පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරපු පිරිසක් හැටියට තමයි අපි හෙළහවුලේ කවියෝ සඳහන් කරන්නේ. ඔවුන්ගේ කාව්‍ය නිර්මාණවලට විශේෂයෙන්ම දෙස බස රස කියන සංකල්පයන් තමයි මුල් වුණේ. කුමාරතුංග මුනිදාසයන්ගේ මූලිකත්වයෙන් බිහි වෙන මෙම හෙළහවුලේ කවි පරම්පරාව කුමාරතුංග මුනිදාසයන් කිව්වේ මා බස හෙළ බස ලොව අන් බසකට මා දෙස හෙළ දෙස ලොව අන් දෙසකට මා රැස හෙළ රැස ලොව අන් රැසකට මේ හිස නොනමමි කිසිවිට. මේ කවිය ඇතුළෙන්ම ඔබට මතක් කරන ඔබට හෙළහවුල ගැන කතා කරනකොටම ඔබ මේ කවිය සිහිපත් කරගන්න. මා බස හෙළ බස ලොව අන් බසකට මා රැස හෙළ රැස ලොව අන් රැසකට මා දෙස හෙළ දෙස ලොව අන් දෙසකට මේ හිස නොනමමි කිසිවිට. එහෙනම් අපිට පේනවා දෙස බස රස කියන සංකල්පය තමයි ඔවුන් මුල් කරගත්තේ. මේකේ ප්‍රමුඛම කවියා බවට පත් වුණේ කුමාරතුංග මුනිදාසයන්. ඔහු තමයි මෙම යුගයේ ආරම්භක කවියා. ඒ වගේම රයිපියල් තෙන්නකෝන් කවියා කුමාරතුංග මුනිදාසයන් විසින් මේ ආරම්භ කරන ලද මේ හෙළහවුලේ ව්‍යාපෘතියේ ඉතා ඉහළින් කැපී පෙනෙච්ච කෙනෙක් තමයි කතා කරන භාෂාවේ පවා සමහර විට ව්‍යාකරණය හොයන්නට පෙළඹිච්ච කාව්‍යයේ ව්‍යාකරණ පැත්ත භාෂාවක වැඩි අවධානයක් යොමු කරපු කවියෙක්. ඒ වගේම මෑත භාගයේ වෙනකම්ම අප අතර සිටි අරිසෙන් අහුබුදු කවියා මේ අරිසෙන් අහුබුදු සූරීන් අපිට හඳුන්වන්නට පුළුවන් ඔහුත් හෙළහවුලේ කවියෙක් හැටියට. ඒ වගේම හිව්බත් දිසානායකයන් සහ අමරසිරි ගුණවඩු මේ අය ප්‍රමුඛ කරගත්ත
කවි පරපුරක් තමයි අපි දකින්නේ හෙළහවුලේ කවිය හැටියට. මොවුන්ගේ නිර්මාණවල වස්තු විශේෂ සකස් වෙලා තිබුණේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් අපි නිර්මාණ දෙස බලමු. මම ඔබට මුලින් සිහිපත් කළා දේශ බස රැස යන සංකල්පයේ කේන්ද්‍ර කොට ගනිමින් කාව්‍ය කර්ණයට පිවිසෙච්ච පිරිසක් හැටියට තමයි අපි හෙළහවුලේ නිර්මාණකරුවෝ දකින්නේ. මේ අය කවියේ ශිල්පීය පක්ෂය හා නිවැරදි බස භාවිතය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරපු පිරිසක් හැටියට තමයි අපි මේ පිරිස හඳුනාගන්නේ. උගේ වස්තු විශේෂ තිබුණේ දේශාභිමානය ඔවුන්ගේ වස්තු විශේෂ වුණා. ජාත්‍ය අනුරාගය ඔවුන්ගේ නිර්මාණවල වස්තු විශේෂ වුණා. ඓතිහාසික ප්‍රවෘත්ති වාර්තා කිරීම සම්බන්ධයෙන් සමහර විට ඔවුන් වස්තු විශේෂ කරගත්තා. ඒ වගේම ළමා පද්‍ය කර්ණයට අද පවා ළමයින් අතර ඉතා ප්‍රසිද්ධ වෙලා ප්‍රකට වෙලා තියෙන නැලවිල්ල පද්‍ය පන්තිය ගත්තයන් පස්සේ තොටිල්ල සම සුවපිරි පැද්දේ ඉතා ලෙටසරි අසමින් ගී සුමිහිරි නිදන්න පුද රංකිරි වගේ ගීත කවි ඒවා ගීත බවටත් පසු කාලයේදී නැලවිලි ගීත බවට පවාපත් වුණා. මේවා ළමා පද්‍ය කරණයේදී තිබෙන හාවාගේ වත වගේ නිර්මාණයන් අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මව්පිය ගුණ ගායනා කිරීම පියසමර වගේ කෘතීන් බිහි වෙන්නේ අපේ සාහිත්‍ය ඉතිහාසය තුළ පියසමර කෘතියට ඉතා ඉහළ වටිනාකමක් හම්බෙලා තියෙනවා හෙළහවුලේ කවියෙකුන් හැටියට මේ මව්පිය ගුණ සම්බන්ධයෙන් කතා කරේ. යම් අවස්ථාවන් පිළිබඳව IPL තෙන්නකෝන්ගේ වවුලුව පද්‍ය පන්තිය වගේ පද්‍ය පන්තියක් ගත්තාම ඒ පද්‍ය ග්‍රන්ථයක තියෙන කොටස් ගත්තාම අවස්ථාවන් කේන්ද්‍ර කරගත්තා. එහෙම නිර්මාණයන් කිරීම මේ හෙළහවුලේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවල වස්තු විශේෂ වෙලා තිබුණා. අපි ඊළඟට සොයා බලන්නේ මේ හෙළහවුලේ නිර්මාණකරුවන්ගේ භාෂාව. ඔවුන් නුමුසු හෙළ භාෂාව. ඒ කියන්නේ අමිශ්‍ර භාෂාවක් තමයි ඔවුන් භාවිත කරේ. විවිධ භාෂා භාවිත කරද්දී කිරල මැනල සොයාගත්ත සිංහල භාෂාවට තත් භව වචන හෝ තත් සම වචන භාවිත කරන්නේ නැතුව නිෂ්පන්න වචනම භාවිත කරන්නට ඔවුන් පෙළඹුණා. ඒ වගේම නුමුසු අමිශ්‍ර භාෂාව භාවිත කිරීම ඔවුන්ගේ භාෂා ලක්ෂණවල තිබිච්ච විශේෂත්වයක්. ඔබ මේන් හොඳින් මතක තියාගන්න. ඔබ හදාරන නිර්මාණයන් ඇතුලේ මේවා තියෙනවද කියලා ඔබ හොයලා බලන්නට ඕනේ. අපි බලන්නේ නැලවිල්ල පද්‍ය පන්තිය අරගෙන බලන්න පුළුවන්. කුකුළු හැවිල්ල පද්‍ය පන්තිය අරගෙන බලන්න පුළුවන්. මේ පද්‍ය පන්ති වල ඔබට නියමිත පද්‍ය පන්තිය හෙළහවුලේ නිර්මාණකරුවෝ කරපු නොමුසු හෙළ බස භාවිත කරලා තියෙන්නේ කොහොමද කියලා අපිට පේනවා. ඒ වගේම සමාස බාහුල්‍ය. ඒ කියන්නේ මොවුන්ගේ නිර්මාණ ඇතුලේ කවිය කෙටි කරගෙන ඔවුන්ගේ නම්ගම් පවා සමාස කරගනිමින් කෙටි කරමින් ඔවුන් භාවිත කිරීම අපිට දක්නට ලැබෙනවා. ආකාර බාහුල්‍ය මොවුන්ගේ භාෂාවේ දක්නට ලැබෙන විශේෂත්වයක්. ඒ වගේම බසේ ව්‍යාකරණය කෙරෙහි පවා අවධානය යොමු කරා. ඒ වගේම පඬිතප්‍රිය බස් වහරක් භාවිත කරන බවත් අපිට පේනෙන්නට තියෙන විශේෂ ලක්ෂණයක්. එහෙනම් හෙළහවුලේ කවින්ගේ භාෂාව පිළිබඳ ඒ විදිහට අපි අවධානය යොමු කරන්න. ඊළඟට අපි හෙළහවුලේ කවීන්ගේ වස්තු විෂය ගැන කතා කරා, භාෂාව ගැන කතා කරා, සංකල්ප රූප භාවිතය. ගොඩාක් වෙලාවට පැරණි කවි සමයානුගත සංකල්ප රූප යෝජනයක් දක්නට ලැබෙනවා. ඒ වගේම ජන කවියෙන් ආభాසය ලැබීමේ අවස්ථාවනුත් අපිට දක්නට ලැබෙනවා. ගොඩක් වෙලාවට අපිට පේනවා කුමාරතුංග මුනිදාසයන්ගේ වගේ නිර්මාණයන් වලදී සඳකැලුම් දෙවියන්ගේ අමාදීන් මැඩ සමන් කුසුමන් පතලා සෙමින් සියවරක් පුළුනේ පෙදගින් පෙළූ ඇඳ තිබීද බඹා නුඹගේ සිනා කියලා දරුවෙක්ගේ හිනාව ගැන කතා කරන අවස්ථාවන් අපිට හම්බ වෙනවා. ඒ වගේම ඔබට මතක ඇති වැහි වලාකුළු වගේ පද්‍ය පන්තියක් අරගත්තොත් ඒ පද්‍ය පන්තිය ඇතුලේ කොයි ආකාරයකටද බස හසුරුවලා තියෙන්නේ, සංකල්ප රූප ගොඩනගලා තියෙන ආකාරය ගත්තොත් මේ යෙදිලා තියෙන්නේ විශේෂයෙන්ම මේ පැරණි කවි සමයානුගත ලක්ෂණ තියෙනවා. තවත් තැනකදී ජන කවියෙන් ආభాසය ලබාගත් බවත් අපිට පෙනෙන්නට තියෙනවා. හෙළහවුලේ කවින්ගේ නිර්මාණ ගත්තයන් පස්සේ ඒ නිර්මාණ ඇතුලේ ආකෘතිය ගොඩක් වෙලාවට සිව්පද ආකෘතිය අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම තව තැනකදී අපිට ගී කාව්‍ය ආකෘතියත් අපිට දක්නට ලැබෙනවා. ඒ වගේම සිලෝ ආකෘතියත් අපිට දක්නට ලැබෙනවා මේ නිර්මාණ අතරින්. එහෙනම් අපි මේ අවසාන කරේ කොළඹ කවියේ අතුරු කාව්‍ය සම්ප්‍රදායක්. ඇත්තට මේක අපි අතුරු කාව්‍ය සම්ප්‍රදායකට අයත් නිර්මාණකරුවෝ පිරිසක් හැටියට හඳුනාගත්තට කිසි වැරද්දක් නැහැ. හෙළහවුලේ කවීන්ගේ නිර්මාණ තමයි අපි මේ විදිහට මේ සාකච්ඡාවට භාජනය කළේ. අපි ඊළඟට එනවා
දැන් අපි අදියර 3ක් කතා කළා කොළඹ යුගයේ වැඩිහිටි පරම්පරාව දෙවෙනි පළවෙනි තරංගය දෙවෙනි තරංගය දැන් මේ හෙළහවුලේ කවීන්ගේ නිර්මාණ. ඊළඟට අපි එන්නේ ඊටමත් වැදගත් ඒකකයක් වන නිසදැස් කවියේ ප්‍රථම තරංගය පිළිබඳ. නිසදැස් කියනකොටම අපිට සිහිපත් වෙන චරිතය තමයි ජී.බී. සේනානායකයන්. ජී.බී. සේනානායකයන් විසින් ඔහු විසින් රචනා කරන 1946 දී පමණ රචනා කරන පලිගැනීම කියන නිර්මාණ සංග්‍රහයේ තමයි අපිට මුලින්ම නිසදැස් කියන කවි වර්ගය හමුවන්නේ. එතකොට ජී.බී. සේනානායක ඔහු විසින් ආරම්භ කරපු මේ කවි කලාව ඉදිරියට අරගෙන යනවා සිරි ගුණසිංහයන් ගුණදාස අමරසේකරයන් වර්තමානයේදීත් අපිට දක්නට ලැබෙන ඔහු මේ පැරණි කවියේ තිබෙන සාධනීය ලක්ෂණ ඒ වගේම නිසදස් කවියේ තියෙන සාධනීය ලක්ෂණ එකතු කරමින් නවතම ආරකට ගිය කවියෙක් හැටියටත් අපි ගුණදාස අමරසේකරයන් දකිනවා. ඊළඟට අපි හඳුනාගන්නේ මහගමසේකරයන්. මහගමසේකරයන්ගේ ග්‍රන්ථ පද්‍ය ග්‍රන්ථ අරගත්තයන් පස්සේ ඔහු විශේෂයෙන්ම නිසදස් කාව්‍යයේ අග්‍රඵලය ලෙස බිහි කරන්නේ ප්‍රබුද්ධ කියන කාව්‍ය ග්‍රන්ථය. ඊට කලින් ඔහු නොමියමි රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත වගේ පොත්වලදී මේ සක්වාලිහිනි මක්නිසාදයත් වැනි කාව්‍ය ග්‍රන්ථයන් වලදී ඔහු මේ නවතම කාව්‍ය කලාව අත්හදා බැලීමට ලක් කරලා තිබෙනවා. ඔහු මේ කවීන් ටික තමයි අපි හඳුනාගන්නේ නිසදස් කවියේ ප්‍රථම තරංගයේ නිර්මාණකරුවන් හැටියට. එතකොට නිසදස් කවියේ ප්‍රථම තරංගයේ කවීන්ගේ නිර්මාණ ඇතුලේ තියෙන වස්තු විෂය ගත්තයන් පස්සේ විශේෂයෙන්ම මොවුන්ගේ වස්තු විෂයන් බවට පත් උනේ ප්‍රේමය, පුද්ගල මනෝභාව, එවැගේම යථාර්ථ විවරණ, සමාජ විවරණය, සමාජ අසාධාරණය, පන්ති විෂමතාව වගේ කරුණු කාරණා පිළිබඳ නව මානයන් ඔස්සේ සොයා බැලීමට මොවුන් පෙළඹුණා. විශේෂයෙන්ම අපේ පැරණි කවීන් අවධානය යොමු නොකරපු විවිධ පැතිකඩ විවිධ මානයන් ඔස්සේ වස්තු විෂය වශයෙන් ආකෘතිය වශයෙන් මේ හැම එකකම තිබිච්ච සීමා මායිම් බන්ධන කඩා ගනිමින් ඉදිරියට ආපු කාව්‍ය පිරිසක් හැටියට තමයි කවීන් පිරිසක් හැටියට තමයි මේ නිසදැස් කවියෝ. නිසඳැස් කියලා කිව්වේ ඡන්දසින් තොරයි කියන එක. නිසඳැස්. මේක පසුකාලීනව සිරි ගුණසිංහයන් විසින් නිදහස් කවි බවටත් පත් කර ගන්නවා. ඒ තුල යම් නිසදැස් කවියටත් වඩා ඔබට ගිය තවත් නිදහසක් මේ තුල අපිට දක්නට ලැබෙනවා. ජී.බී. සේනානායකයන්ගේ පරිගැනීමේ කෘතිය තමයි මේකේ ආරම්භක නිර්මාණය හැටියට එන්නේ. ඊළඟට සිරි ගුණසිංහයන්ගේ මස්ලේ නැති යට වගේ ග්‍රන්ථයක් මගින් මේ නිදහස් කවිය දිගට ගලාගෙන එනවා. නමුත් ඒ වකට හිටපු සාම්ප්‍රදායික කාව්‍ය කර්ණයේ යෙදිච්ච පිරිසගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙනවා නිසදස් කවිය. ඔවුන් මේ කරගෙන යන මේ අලුත් වැඩක් කරලා ඉස්සරහට ආපු දෙයට පහර පිට පහර එල්ල කරන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම හෙළහවුලේ වගේ කාව්‍ය නිර්මාණවල තිබිච්ච ශිල්පීය පක්ෂයේ භාෂාවේ තිබෙන අනන්‍යතාව පිළිබඳ දැඩි ලෙස කතා කරපු ගුරුකුලයන් විසින් පහර පිට පහර එල්ල කරන්න පටන් ගන්නවා මේ නිසදස් කවියේ ආරම්භය සමගින්. නමුත් මේ නිසදස් කවිය එවකට හිටපු උගත් පිරිස අතරේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසු දරු දැරියන් අතරේ ජනප්‍රිය වෙච්ච සාහිත්‍යාංගයක් බවට පත් වෙනවා. ඔවුන් දැඩි මහත් අභිරුචියකින් මේ සාහිත්‍යාංගය වැළඳ ගන්නට පටන් ගන්නවා. ඒ නිසාවෙන්ම තමයි වර්තමානයේ වෙන විට නිදහස් කවිය ඉතාම ඉහළ තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. අපිට ඊළඟට හම්බ වෙන්නේ ප්‍රථම තරංගයේ කවීන්ගේ නිර්මාණ ලක්ෂණ ටික අපි කතා කරේ. ඊළඟට අපිට ඔවුන්ගේ භාෂාව පිළිබඳව ගත්තොත් එහෙම මේ භාෂාවේ තිබිච්ච දෙයක් තමයි සංක්ෂිප්ත බව කියන එක. බොහෝම සංක්ෂිප්ත භාෂා රීතියක් ඔවුන් අනුගමනය කරේ. මදක් කියා වැඩි දෙයක් හඟවීමට ඔවුන් ඒ තුලින් උත්සුක වුණා. දීර්ඝ විස්තර වලින් කියනවට වඩා නිසදස් කවිය ඇතුළෙම තිබිච්ච දේ තමයි සංක්ෂිප්ත භාවය. සංකේතාර්ථවත් බසක් භාවිත කරා. සංකේතාත්මක භාෂා රටාව මේක පසු කාලීනයේ නිසදස් කවියේ කවීන් මේක භාවිත කරනකොට විශේෂයෙන්ම විමල් දිසානායක වගේ කවියෙක් මේ නිසදස් කවිය භාවිත කරන ඒකේ සංකේත රූපී බව
එක වචනයකින්වත් සමහර විට ඔවුන් කතා කරපු වස්තු විෂය ගැන කියන්නේ නැතුව මේ සංකේතාත්මක භාෂා රටාව භාවිත කරමින් පමණක් නිරූපණය කරපු අවස්ථා අපිට හම්බ වෙනවා මියගිය උවැසිය කියන පද්‍ය පන්තියේදී සංකේත රූපී භාෂාව. ඒ වගේම සිට්ටම්මා වගේ පද්‍ය පන්තියකදී අපිට බැනවින් කැපී පෙනෙනවා මේ සංකේතාත්මක බස්වහර කොහොමද භාවිත කරන්න කියලා. ඒ වගේම රූපකාර්ථවත් බස්වහරක් රූපකාර්ථ බහුලෙන් යුක්ත බස්වහරක් භාවිත කරනවා. සිංහල ඉංග්‍රීසි සම්මිශ්‍රිත භාෂාවක් භාවිත කරනවා. නිදහස් කවිය අපිට දෙවෙනි තරංගයේදී හම්බෙන සමහරට පරාක්‍රම කොඩිතුවක් වගේ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ ගත්තයන් පස්සේ බුල්ඩෝසර් අලියැත්තු වගේ වචන භාවිත කරනවා තමන්ගේ නිර්මාණ ඇතුලේ. ඒ නිර්මාණ ඇතුලේ සම්මිශ්‍රිත භාෂාව භාවිත කරනවා. වස්තු විශේෂ උචිත ලෙස බස වෙනස් කිරීමට මොවුන් උත්සුක වෙනවා. ඒ වගේම නවවිය වූ කාව්‍යෝක්ති භාවිත කරනවා. ඒ වගේම ප්‍රබල සංකල්ප රූපමය උචිත භාෂාවක් තමයි මොවුන් භාවිත කරන්නේ. එහෙනම් නිදහස් කවින්ගේ භාෂාව ගත්තාම තාම අර පිරිමැස්මෙන් යුතුව යොදාගත්ත බස්වහරක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. සංකල්ප රූප ඔස්සේ ගත්තයන් පස්සෙත් මොවුන්ගේ සංකල්ප රූප ඊටාම නවීන නූතන පන්නේ සංකල්ප රූප භාවිත කරා වුන්ගේ උපමා භාවිතය රූපක භාවිතය ආදනීය දරුවනේ ඔබට මා මේ කියා දෙන කරුණු ඔස්සේ ඔබට පුළුවන් නිදහස් කවියේ නවතම සංකල්ප රූප ඔබට නිර්දිෂ්ට කෘතිවල කොයි විදිහටද තියෙන්නේ කියන එක අපිට හොයා බලන්න පුළුවන්. ආකෘතිය ගත්තාම නිදහසෙවත් නිදහස් ආකෘතිය සමහර විට මේක නිදහස් නොහොත් නිදහස් ආකෘතිය කියලා අපිට කියන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම සියලුම විරිත් මාත්‍රා නියමයන්ගෙන් තොර වීම. විරිත් නියමය මාත්‍රා නියමයෙන් මොවුන් ඈත් වෙනවා. ඒ වගේම මොකක්ද සිදුවෙන විරිතකින් තොරවද රිද්මයක් අන්තර්ගත වෙනවා. මෙම කාව්‍ය නිර්මාණවල විරිතකින් තොර උනාට රිද්මයක් දක්වන්න ලැබෙනවා. බින්දින් බින්දින් ජලේ පයිපයෙන් වැටේ බෙලෙක්කටින් අරන් ළමෝ වටා සිටි උඩින් උඩින් දෙපා තබා මඩින් මිදී සුරංගනා වියෝ මුදුක්කුවෙන් බසි වගේ නිර්මාණයක් ගත්තාම මේ නිසදැසක් වුණත් ඒ තුළ කිසියම් රිද්මයක් තිබෙනවා. මාගමසේකරයන්ගේ සිදාදියට එන්නට මට බුද්ධිය නුඹ තමයි එදා පාර කියා දුන්නේ. මේ වගේ තැනක ගත්තයන් පස්සේ මේ නිසදැස් කවිය ඇතුලේ විරිතක් දක්නට නොලැබුණත් ඒ තුළ කිසියම් රිද්මයක් අපිට අන්තර්ගත වෙලා තියෙන බව පේන්නට තියෙනවා. අතන් නිර්මාණයන්නේ සිව්පද කවිද දක්නට ලැබෙනවා. ඔහු සිව්පද සමහර තැනකට දාමමින් තමයි සිංහරාජ වැඩපොළ ගැන පෙස්සමක් වගේ නිර්මාණයක් ගත්තොත් පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ අපිට මේ ඇතුලේ නිසදැස් හම් වෙනවා විවිධ අලුත් උපමා භාවිත කරපු ඒවා රූපක භාවිත කරපු දේවල් ඒ වගේම කාව්‍ය සිව්පද කාව්‍ය භාවිත කරපු දේවල් මේ සියල්ලටම උදාහරණ අපිට හම්බ වෙනවා මේ නිසස් කාව්‍ය ප්‍රථම තරංගයේ කවින්ගේ නිර්මාණ ඇතුලේ. ඒ වගේම අපි අනකොට නිසස් කවියේ දෙවෙනි තරංගයට ගත්තොත් වර්තමානයේ වෙන විට මා මේක නාමාවලියක් ඔබට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් අපි ඔබට ආරාධනා කරනවා ආදරණීය දුවේ පුතේ පුළුවන් නම් මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් වෙන වෙනම පරාක්‍රම කොඩිතුවක්කු කවිය, මොනිකා රුවන්පතිරණ, ඒ වගේම දයාසේන ගුණසිංහ, ධර්මසිරි රාජපක්ෂ, රත්නශ්‍රී විජේසිංහ, රත්නශ්‍රී විජේසිංහයන්ගේ වගේ නිර්මාණ අපිට ඇතුළත් කරලා තියෙනවා. ආර්යවංශ රණවීර, බුද්ධදාස ගලප්පත්ති, කොංගස්දෙනි ආනන්ද හාමුදුරුවෝ, කුමාර හෙට්ටිආරච්චි මෙන්න මේ වගේ නම් රාශියක් ඒ අතරතුර රුවන් බන්දු ජීව වගේ කවින්ගේ නිර්මාණ වර්තමානයේ වෙන විට ඔබට හදාරන්නට පුළුවන් නම් ඔබට කියවන්නට පුළුවන් නම් මහින්ද ප්‍රසාද් මත්සිමුල වගේ කවින්ගේ නිර්මාණ කියවන්නට පුළුවන් නම් ඒ නිර්මාණ තුල මේ අතිනූතන කවින්ගේ දැක්ම ඔවුන් කොහොමද බස හසුරුවන්නේ ඔවුන්ගේ ආකෘතිය වස්තු විෂය කොයි විදිහට සකස් වෙලා තියෙන්නේ කියන එක ඔවුන්ටම ආවේනික රටාවන් ඔස්සේ ඔවුන් විහිදලා තියෙනවා. විශේෂයෙන්ම ආර්යවංශ රණවීර වගේ කවියෙක්ගේ නිර්මාණ අරගත්තාම ඔවුන් බොහෝ විට සංක්ෂිප්තභාව තව වැඩි කරගෙන මා හිතනවා ජපන් හයිකු කවියේ පවා ආభాසය එතුමන් ලබා ගන්නවා. ඒ ලබාගෙන සිංහල කවිය නව මානයන් ඔස්සේ විකාශය කිරීමට උත්සාහ කරපු කවියෙක් තමයි ආර්යවංශ රණවීර කවිය. ඔහුගේ තිත් ඒ වගේම කණිකා වගේ පොතක් අරගෙන බැලුවොත් ඒ නිර්මාණ ඇතුලේ කොයිතරම් සුන්දර ලෙස භාෂාව පරිශීලනය කරලා තියෙනවද ඔවුන්ගේ නිර්මාණය විකාශය කරලා තියෙනවද කියන එක අපිට හොඳින් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ කවින්ගේ නිර්මාණවල තියෙන වස්තු විෂය ගත්තාම බොහෝ විට මේ අර කොළඹ යුගයේ
නිසස් කවියේ ප්‍රථම තරංගයේ කවීන්ගේ වස්තු විෂය ගිය විදිහටම ප්‍රේමය, පුද්ගල මනෝභාව, යථාර්ථ විවරණය කිරීම, සමාජ විවරණය, සමාජ අසාධාරණය, පන්ති විසමතාව වගේ කාරණා පිළිබඳව ඔවුන් දැඩි ලෙස පහර පිට පහර එල්ල කරන්නට ඉතාම සියුම්ම සාකච්ඡාවට භාජනය කරන්න. සමහර තැනකදී තව කෙනෙකුගේ අවධානය යොමු නොවිච්ච ඉතාම සියුම් කතාවස්තු සියුම් අවස්ථාවන් මේ නිර්මාණකරුවන්ගේ වස්තු විෂය බවට පත් වෙලා තිබීම විශේෂතම කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම භාෂාව ඉතාම සංක්ෂිප්තයි. ධ්වනිතාර්ථවත් භාෂාවක් තමයි ඔහු භාවිත කරන්නේ. ඒ වගේම නවතම කාව්‍යෝක්ති භාවිත කරනවා. ප්‍රබල ආකාරයේ සංකල්ප රූපම වීමට අපූර්වත්වයේ කියන දේ මේ අතුල දැඩි ලෙස ගැබ් වෙනවා. ඒ වගේම වස්තු විෂයට ගැළපෙන පරිදි භාෂාව හසුරවන්නට මොවුන් සමත් වෙලා තියෙනවා. ඒ වගේම අපි අවසාන වශයෙන් ඊටාම කෙටියෙන් අපි අවසාන කරොත් ඔවුන්ගේ සංකල්ප රූප භාවිතය අත්දැකීමට උචිත පරිදි සංකල්ප රූප භාවනා නව්‍ය සංකල්ප රූප මේක දකින්නේ ආකෘතිය නිසදස් නොහොත් නිසදස් ආකෘතිය භාවිත නිදහස් ආකෘතිය භාවිත කරනවා. ඒ වගේම සංයුක්ත කාව්‍ය ආකෘතියක් තමයි ඕන් භාවිත කරලා තියෙන්නේ. සිව් පද වලින් මිශ්‍ර කරනවා. සමහර විට තවත් අපේ තියෙන පැරණි කාව්‍ය ගණයෙන් අරගන්නව කොටසක් මේ සමස්තය ඒක රාශී කරගත්ත සම්මිශ්‍රිත සංයුක්ත කාව්‍ය ආකෘතියක් යොදා ගන්නට මොවුන් වග බලාගෙන තිබෙනවා. එහෙමනම් අපි පාඩමේ මේ වන විට සාකච්ඡා කළා කොළඹ යුගයේ ප්‍රථම තරංගය, කොළඹ යුගයේ ද්විතීය තරංගය, ඒ වගේම හෙළහවුල, ඒ වගේම නිදහස් කවියේ නිසදස් කවියේ ප්‍රථම තරංගය සහ නිසදස් කවියේ ද්විතීය තරංගය කියන. ආදරණීය දුවේ පුතේ ඔබට අපි තිරේ දිස් කරන මේ දිසලා තියෙන මේ ප්‍රශ්න පිළිබඳවත් මනවින් ඔබ අවධානය යොමු කරන්න. එහෙම අවධානය යොමු කරමින් අපි අද කතා කළේ නූතන කවියේ මූලිකාංග සහ එහි ආරම්භය සහ ක්‍රම විකාශය කියන පැති ටික අපි සාකච්ඡාවට භාජනය කළේ. ඔබ මනවින් මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරමින් මේ නූතන කවිය හඳුනා ගැනීමට උත්සාහයක් දරන්නට. ආදරණීය දුවේ පුතේ ඔබ උසස් පෙළ දරුවෝ හැටියට වැඩියෙන් අවධානය යොමු කරලා වැඩි නඹුරුතාවක් දක්වලා මේ ඒකකය හදාරන්න. එවිට ඔබට මෙහි තියෙන රසාලිප්ත බව සමහර විට මේ තියෙන කාව්‍ය නිර්මාණ මනවින් හදාරුපුවාම ඔබ නිරන්තරයෙන් ඔබ කවියෙක් බවට පත්වීමටත් ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ தත්ත්වයේ ඉඳගෙන නූතන කවිය කෙටියෙන් විවරණය කරන්නට දැන් ඔබට පුළුවන්. නූතන කවියේ එක් තරංගයට අයත් කවීන් ලයිස්තුගත කරන්න. ඔබෙන් මම අහුවොත් ඔබට එකපාරට කියන්නට පුළුවන් වෙන්න ඕනේ වැඩිහිටි පරම්පරාව නියෝජනය කරන කවියෙක්. ආනන්ද රාජකරුණා කවියගේ නිර්මාණයක් දකින්නකොටම ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙයා වැඩිහිටි පරම්පරාවේ. ජී.එච්. පෙරේරා දකින්නකොටම ටිබෙට් ජාතික ඉස්මාහින්ද හාමුදුරුවෝ දකින්නකොටම ඒ වගේම පියදාස සිරිසේන මේ වැඩිහිටි පරම්පරාවේ නිර්මාණකරු. ඒතර කොළඹ යුගයේ දිවිනි තරංගයට අයත් කවියෝ කියනකොටම විමලරත්න කුමාරගම කොහෙද දැක්කත් එහුගේ නිර්මාණයක් කොහෙද කියවත් ඔබට මතක් වෙන්නට ඕනේ. පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, එහෙවත් කේ.එස්. කවිය, එතකොට විමලරත්න කුමාරගම, එච්.එම්. කුඩලිගම මේ නිර්මාණකරුවෝ අපි හඳුනා ගන්නවා ඒ විදිහට. ඒ වගේම හෙළහුල කියනකොටම අපිට මතක් වෙන්න ඕනේ කුමාරතුංග මුනිදාසයන් ඇතුළු පිරිස. නිසදස් කවිය කියනකොටම ජී.බී. සේනානායකයන් මූලික කරගත්ත පිරිස වගේම අතිනූතන කාව්‍ය පරම්පරාව වර්තමානයේ අපි දකින මේ කාව්‍ය පරම්පරාව පිළිබඳව ඔබ හඳුනා ගන්නට ඕනේ ලයිස්තුවක් සකස් කරන්න. ඒ වගේම ඔබට පුළුවන් පුතේ දුවේ මේ කවීන්ගේ නිර්මාණ ගමන් කරලා තියෙන ක්‍රමය පිළිබඳව පොඩි හැදෑරීමක් පුංචි කෙටි සටහනකින් ඇති කරගන්න. මේ පියවර තමයි නූතන පද්‍ය පන්තිය රසාස්වාදය කිරීමේ ඔබේ ඊළඟ පියවර එක්ක බද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ පද්‍ය යුගයන් පිළිබඳ කිසියම් ਵਿਚාරයකට ලක් කරලා විමසීමකට ලක් කරලා ඔවුන් මනවින් මේ නිර්මාණකරුව පිළිබඳ ඔබට හඳුන්වා දීමක් කිරීමට ඔබට හේතු වෙන්නේ මෙන්න මේ නඹුරුතාව ඔබ මේකට දක්වන උනන්දුව. ඒ නිසා අපි තාමත් ආදරයෙන් ඔබට ආරාධනා කරනවා මේ නූතන පද්‍ය ඒකකය හැදෑරීමේදී මේ කොටස් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඔබ ඒකට වැඩි නඹුරුතාවක් දැක්කොත් ඔබට ඒන් ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩි කර ගැනීමට විශේෂ හැකියාවක් ලැබෙනවා කියන එක. එසේනම් මෙවැනිම පාඩමකින් යලිත් දවසකදී හමු වීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ඒකක හොඳින් හදාරා උසස් පෙළ විභාගයේ ඉහළ ලකුණක් ලබා ගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මෙම පාඩමෙන් සමුගන්නවා. නැවතත් දිනක ඔබත් සමග එකතු වීමේ බලාපොරොත්තු වෙමි. ආයිබෝවන්.